අපි දවසේ පිළිසඳර ආරම්භ කරමු. දැන් මේ වෙලාවත් එක්කත් ගත්තහම සාමාන්‍යයෙන් උදේට කිරි එකක් එහෙම බොන කට්ටිය මේ දවස් ටිකේ ගත්තොත් ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙලා ඉන්නේ. එක පැත්තකින් ගත්තහම මේ මිල වැඩි වෙලා අනිත් පැත්තෙන් හොයාගන්න නෑ පහුගිය දවස් ටිකේම තිබ්බ තත්ත්වයේ ඉස්සරහටවත් මේක හරියයිද ගැටලු ගොඩක්. මේ සියල්ල මැද කිරිපිටි ලොකු මාතෘකාවක් වෙනකොට රටේ මේ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි විශේෂ කරලා අවධානය යොමු කරන්න ඕනෙමයි. ඒ නිසා අද පිළිසඳර රේවිඩුවේ වෙන් කරන්න අපි හිතුවා ඒ අනුව පියෝඩෙල් සමාගමේ සභාපති ආර්යකිරි ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා සමගයි අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පවත්න තත්ත්වය සහ ඒ ඇතුළේ යම් කාරණා පිළිබඳව. අයිබන් සුබෝදෑසනක්. මම ඉස්සෙල්ලාම මේ දැනගන්න කැමති දැන් මේ වෙලාවේ වැදගත්ම වෙන කාරණා අතරින් එකක්. පහුගිය කාලේ අර හිර වෙලා තිබුණයි කියපු තොගය කන්ටේනර් වල තිබුණයි කියන තොගය ඩොලර් නැතුව නිදහස් කරගන්න බැරුව හිටපු සියල්ලම නිදහස් කරගෙනද තියෙන්නේ. සියල්ල නිදහස් කරලා තව කන්ටේනර් 7ක් තියෙන ඒ ටිකත් අද ගන්නවා. ඒතකොට ඔක්කොම නිදහස් වෙනවා. මොකද ඒ වර්තමාන මුදල් ඇමතුමා ඒ මුදල් නිකුත් කරන්න මහ බැංකුව තුලින් අපිට කටයුතු සලසලා දුන්නා. දැන් තියෙන එකම දේ තමයි අර අලුතෙන් ගෙන්නනකොට පරණ බිල් ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලා දවස් 90කට ඉස්සෙල්ලා ආපුවා බිල් ටික ගෙවන්න ඕන. ඒ ටික ගෙවුවෙන් පස්සේ තමයි නැවත නැවගත කිරීම පටන් ගන්න. එතකන් අපි ඊයේ ඉඳන් බෙදා හැරීමේ ජාලය පටන් ගත්ත පැකට් කරලා. එතකොට ඒ ගෙන්නපු කාලය ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍යයෙන් කිරිපිටි ඒව නයිට්‍රජන් පැක් කරලා එවන්නේ. ඒකට තියෙනවා ඒගොල්ලෝ මාස 18ක කාලයක් 24 කාලයක් දක්වා දීලා. එතකොට මාස 18ක් තිබ්බම අපි වරායේ තිබුණේ දවස් 49යි. එතකොට ඉතිරි ටික මොකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා එක්ස්පයරි ඩේට් තරම ඒවා තියෙන ඔක්කොම 2022 දෙසැම්බර් මාසේ වගේ. එතකොට දැන් මේ දින 90ක කාලය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ දින 90ක් අපිට අවශ්‍ය වෙන්නේ අපි අපිට මුදල් දීලා ගන්නේ නැති නිසා. එතකොට අපි මේ කාලය ඇතුළත ගෙවන පොරොන්දුව පිට තමයි මේ කිරි අපි ලංකාවට ගෙන්වන්නේ. දැන් මේ නිසා ඇති වෙලා තියෙන තත්ත්වයන් මොනවාද? ඒ කියන්නේ මිල වැඩි වෙන්න මේකත් හේතුවක් වෙලා තියනවාද කියන එක මම කැමතියි දැනගන්න. මිල වැඩි වෙන්නේ ඇත්තෙන්ම ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල වැඩි වෙන අනුව. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපි ගෙනාවේ ඩොලර් 2.90යි ඩොලර් 3යි උපරිම. ඒතකොට මේ අවුරුද්දේ ඒක ක්‍රමානුකූලව ජනවාරි මාසේ ඉඳන් හැම සතියේ දෙකකට වරක් ඒගොල්ලන්ගේ තියෙන ඔප්ෂන් එකේදී වැඩි වෙලා ඇවිල්ලා 4.50ක් දක්වා වැඩි වුණා. දැන් ඒක 4.20කට අඩු වෙලා තියෙනවා ඩොලර්. එතකොට මේ අපි දැන් දින 90කට ගෙන්නනකොට ඒගොල්ලෝ එකතු කරනවා ඒකට පොලියක්. දල වශයෙන් ඒගොල්ලන්ගේ පොලිය එකතු කරනවා. ඊට පස්සේ LC charges කියලා ඒවා ටික ගන්නවා. ඒ ටිකට අමතර වියදමක් යනවා. එතකොට දැන් එයින් කියවෙන කාරණාව තමයි අපි වගේ රටක් මේ පිටිකිරි මිල දීලා ගන්නකොට දරන්න වෙන මුදලට වඩා මුදල් දීලා වෙල ගන්න දියුණු රටකට සල්ලි තියෙන රටවල් වලට මිට අඩුවට ගන්න පුළුවන් දෙන්නත් පුළුවන්. එහෙම ඉච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද ලංකාව විදේශීය වෙළඳ පොලේ ඩොලර් එකකට ගෙවන්නේ 3% විතර වාර්ෂික පොලියක්. ඉතින් ඒගොල්ලෝ ඒ ටික ඩොලර් 45ක් විතර තමයි ඒ දවස් 90ට දාන්නේ. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දවස් 90 සම්පූර්ණ වෙච්ච බිල් වලට ගෙවන්න බැරි වෙච්ච එක. මොකද දැන් මම ඊයේත් ඒ සඳහා ඇරියයි අවශ්‍ය කරන ලිපි ගෙවුණු දවස් 90කට ඉස්සෙල්ලා ගෙනාවුවට අපි ඇරියේ නැත්නම් අපිට නැවගත කිරීම සිදු වෙන්නේ නැහැ. ඊට වඩා අපේ රටට අපේ ආයතන වල තියෙන ඒ කීර්තිනාමය මම අවුරුදු 24ක් ඒ ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඉතින් ඒ වැඩ කරන අපේත් එක්ක අපිට සැපයුම් කරන ආයතන ඕස්ට්‍රේලියාව නවසීලන්තේ ඒ අය දැන් රටවල් 70කට 80කට බඩු එක්ස්පෝර්ට් කරනවා. ඒකට මේ වර්තමාන තත්ත්වය ගැන ඒගොල්ලෝ ටිකක් අවධානයෙන් සංවේදීව බලනවා. මොකද අපි මුදල් ලෙවන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට ඒ අය වැරදි අවබෝධයක් ගන්න පුළුවන් රට ගැන වුණත් මේ මුදල් නැතුව කොහොමද අපි ඉස්සරහට මේ රටත් එක්ක ව්‍යාපාර කරන්නේ කියලා. දැන් මේ අපේ කිරි පරිභෝජනය කොහොමද වීරසුර මහතා? කිරි පරිභෝජනය දැන් සාමාන්‍යයෙන් දවසකට කිරි කිලෝ 2,40,000 පාවිච්චි කරනවා. කිලෝ 2,40,000. මාසයකට ටොන් 7,500. ඒ අතරින් දැන් දේශීය නිෂ්පාදනයේ තියෙන අපි ගෙන්වන ප්‍රමාණය. මේ ඔබ කිව්වේ සමස්තයද නැත්නම් ඔබ ගෙන්වන ප්‍රමාණය? ගෙන්වන ප්‍රමාණය 20ක් විතර තමයි දේශීය නිපදවන්නේ. මේ යෝගට් අරමයා ගියහම පැකට් කරලා එන්නේ 10ක් විතර. මොකද දේශීය නිෂ්පාදනයේ රටේ අවශ්‍යතාවයට මදි නිෂ්පාදනය කරන ප්‍රමාණය.
හරි. එතකොට මේ ගෙන්වන පිටි ගෙන්වීමේ කර්ම මේ යෙදිලා ඉන්න සමාගම් කීයක් විතර මේකේ යෙදිලා සමාගම් 5යි. ප්‍රධාන සමාගම් 5යි. මම මේක ඉස්සරහනේ දෙන්න ඕන. ඔව් අපි හරි ඔය විදිහට අපි කතා කරගෙන යමු මේ ගෙන්වන සමාගම් පහ ඒ කොටස් බෙදී යන්නේ කොහොමද? ඒ අතරින් මේ සමස්තයම ගත්තට පස්සේ ඉතා වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් එක් සමාගමක් දෙකක් අතර බෙදී යනවද නැත්නම් කොහොම බෙදී යාමක්ද තියෙන්නේ? එක සමාගමක එක විදේශීය සමාගමක්. ඒ සමාගමට 60ක 62ක විතර වෙළඳපොළක් තියෙනවා. ඉතිරි 40 තමයි අනිත් කන්ට්‍රි 4 දෙනාටම බෙදෙන්නේ. මේ දැන් මේ අවුරුදු අපි 30ක් තිස්සේ බැලුවොත් එහෙම කිරි කර්මාන්තයට කවුරුත් එන්නේ නැහැ කිරි පිටි නිෂ්පාදනය කරන්න. මොකද මේකේ ලාභ ආයෝජනය වැඩි ලාභදායය අඩුයි. දැන් අපිට දැන් නැත්තම් දැන් හැම ඔබ කියන தත්ත්වය මේ එදා ඉඳලා තිබිච්ච එකක්ද නැත්නම් මේ මෑත කාලීන තත්ත්වයක්ද මේ කියන්නේ එන්නේ නැති හේතුව එන්න අකමැති හේතුව ලාභ අඩුයි කියන එක? එදා ඉඳන් තිබුණේ මොකද ප්‍රයිස් කන්ට්‍රෝල් තිබුණානේ. ඒක මිල පාලනයක් තියෙනකොට Tamanට දැන් හැම සිස්සෙම දැන් ඩොලර් එක වැඩි වෙනවා ලෝක වෙළඳපොලේ කිරි පිටි මිල වැඩි වෙනවා. ඉතින් අර ආයෝජකයෝ බලනවා මේකට අපිට වියදමක් දාලා සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. ඒ වියදමට රිටර්න් එකක් එන්නේ නැහැ. එතකොට දැන් මිල අපි දැන් පහුගිය ටිකේ වුණා අපිට ජනවාරි මාසේ ඉඳන් සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ මේ මිල වෙනස් කරනකම් කිලෝ එකකට රුපියල් අපිට රුපියල් 350ක පාඩුවක් තිබුණා. මේක වෙනදාම් කරන්න බෑ. ඊට පස්සේ ඒ නිසා තමයි අපි ඒක නිකුත් කරගන්න විදිහ නැතුව හැනුන් නොකර හිටියේ. ඒතකොට ඒ 350 පාඩුව මගහරා ගන්න රජයෙන් වර්තමාන මුදල් ඇමතුමා ඒකට කාරුණිකව අවධානය යොමු කළා. බැලුවා මේ රටේ කිරිහිඟයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු පෝලිං වල ඉන්නවා. මේක නැති කරන්න අවම වශයෙන් රුපියල් 250ක්වත් ලබා දෙන්න කියලා රුපියල් 250ක් දුන්නේ. දැන් ඒතකොට අපිට ඒත් තව රුපියල් 100ක අඩුවක් තියෙනවා. එතකොට අපි ඒ කරේ මොකද්ද? වියදම් අඩු කරන්න පුළුවන් හැම පැත්තෙම වෙළඳ වට්ටම් ඩිස්ට්‍රිබියුටර්ලා ගත්තාම ප්‍රවාහන වියදම් එතකොට නිෂ්පාදන වියදම් මේ සියල්ල අපිට අඩු කරන ඇඩ්වර්ටයිස්මන්ට් වලට යන වියදම් ඔක්කොම අඩු කරන්න වෙනවා. කරා තමයි අපි බලන්නේ මේ කොහොමද මේ විදිහට මහජනයාට අපහසුතාවයකින් තොරව පවත්වාගෙන යන්නේ කියලා. හොඳයි. එතකොට මේ සියල්ල මැද අපි මේ ප්‍රශ්න ගැන කතා කරනවා වගේම ඔබතුමාට පුළුවන් ද අපිට පැහැදිලි කරන්න විරුසුල් මහත්මයා මේ පිටි බවට පත් වෙන්නේ කොහොමද? කිරි පිටි බවට පත් වෙන්නේ හැටිත් අපිට දැනගන්න පුළුවන්ද? ඇත්තම දියර කිරි අපි හරකගෙන් ගන්නේ දියර කිරි. දියර කිරි වල තියෙන්නේ 87ක් සාමාන්‍ය වතුර. ඒ වතුර ප්‍රමාණය ස්ප්‍රේඩ් රයිට් කියන ක්‍රමවේදය අනුව ඒකේ වතුර ටික වාෂ්ප කරලා ඊට පස්සේ පිටි ටික ස්ප්‍රේඩ් රයිට් කරාම පවුඩර් එකක් විදිහට හැදෙනවා. හැදුනට පස්සේ අපි ආපහු ඒකට 87ක් අපිට වතුර එකතු කරගත්තොත් සුදු කිරි වෙනවා. 87ක් අපි තේ හා කෝපි එකතු කරගත්තොත් අපිට කෝපි සහ තේ සමග තේ එකක් බොන්න කිරි තේ එකක් බොන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දැන් අපි පිටරටින් ආනයනය කරනකොට දියර කිරි ගෙනාවොත් අපි කන්ටේනර් 8ක් ගේනකොට අපිට ඒ වෙනුවට පවුඩර් ගේන්න ඕනේ එක කන්ටේනර් එකයි. මොකද දියර කිරි කවුරක්වත් ගෙන්නන්නේ නැහැ. දේශීය වශයෙන් නිපදවන ටික මාකට් එකට එනවා. විදේශීය වශයෙන් ගේන්නේ පවුඩර් කරලා. මොකද ලෝකේ හැම රටකටම ඒ සාමාන්‍ය කිරි පිටි පාවිච්චි කරන්න යන්නේ ඔය මේ ආකාරයට තමයි පවුඩර් කරලා. දැන් මේ අද පුවත්පතේ තියෙන වාර්තාවක් අද දවසේ පළවෙනි වාර්තාවක් මේදය පුරවන ලද කිරි පිටි ආනයනයේ අත්හිටු වීමට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. මේ ගැන පැහැදිලි කිරීමක් ඔබට කරන්න පුළුවන්. මේදය පුරවන කියන්නේ ෆැට් ෆිල්ට් කියන එක. ඒක ලංකාවට එන්නේ නැහැ. මම ලංකාවට එන්නේ නැහැ. මොකද මේ ලංකාවට එන කිරි ආයතන 4කින් පරීක්ෂා කරනවා. SLSI ආයතනයේ අතිනවීන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. දක්ෂ විද්‍යාඥයෝ ඉන්නවා. ඊට පස්සේ ITI එක, ඊට පස්සේ ඇටොමික් එනර්ජි එක, ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ ආයතන 4ෙම පරීක්ෂා කළා තමයි වරායෙන් එළියට දෙන්නේ. මේ රිපෝට් 4 එනකන් එන්නේ නැහැ. ඊට අමතරව ඕස්ට්‍රේලියානු රජයේ රසායනාගාර වලින් නවසීලන්ත රජයට අනුබද්ධ රසායනාගාර වලින් දෙන සහතික ඇතුව තමයි එන්නේ. ඔය ෆැට් ෆිල්ඩ් කියන එක යන්නේ ඔය අප්‍රිකාවේ කින්නියාවේ වගේ අඩු ආදායම්ලාභී රටවල් වලට තමයි ඒක UN හරහා එක විදිහට යන්නේ. අපි මේ කතා කරන එක බොහොම සරලව සාමාන්‍ය විදිහට කතා කරන එක වඩා හොඳයි. කිරි එකක් හදාගත්තාම අර උඩ පාවෙන තට්ටුව තියෙන්නේ. තෙල් තට්ටුව වගේ උඩ තියෙන්නේ. ඒ මේදේද ජනතාව හිතන් ඉන්නේ ඒ තමයි මේදය කියලා. ඒ තෙල් තට්ටුවක් තියෙන මේ කියලා.
මොකක්ද? ඒක දැන් කිරිවල තියෙනවා අපි කිරි ගත්තාම 26ක් තියෙන කිරි මේදය. 24ක් තියෙන කිරි ප්‍රෝටීන්. ඊට පස්සේ ඉතිරි කොටස ලැක්ටෝස් සහ විටමින් වර්ග තමයි කිරි පිටියකේ තියෙන්නේ. අර 26 මේදය තමයි අපි විනාඩි 2ක් විතර තිබ්බොත් එහෙනම් උඩ මතු වෙන්නේ. ඒක ඒ කියන්නේ එහෙම ඒ කිරිවල ස්වභාවික කිරි දෙයක්. කිරි වලින්ම එන මේදය කියලා ඔබ කියන්නේ. එතකොට අපිට හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ අත්හිටු වීමට යෝජනා කියන්නේ ගෙන්වන්නේ නැත්තම් මේදය පුරවපු කිරි පිටි ඇයි අත්හිටුවන්නේ? ඒක වැරදි කම්බල්ට මම හිතන්නේ මාධ්‍ය වලින් එක විදිහට පොඩි කෑලි වලින් වෙන කරා. නමුත් එහෙම වෙලා නැහැ. මම දන්න විදිහට මම මේ විශේෂය අවුරුදු 24ක් ඉන්නවා. ඔව්. පසුගිය අවුරුදු 5 ඇතුළත SLSI ආයතන ඊටාම අවධානයෙන් ඊටාම සංකීර්ණ විදිහට මේ පරීක්ෂණ කළා තමයි එළියට දාන්නේ. එතකොට ඒගොල්ලෝ මේ පරීක්ෂණ කරන ගමන් මේ රිපෝට් එක ගැලපෙනවද කියලා බලනවා ඕස්ට්‍රේලියානු නවසීලන්ත රජයේ එවන රිපෝට් එකත් එක්ක. මේක බලලා තමයි කරන්නේ. එහෙම මොන හරි සැකයක් තිබ්බත් ඒගොල්ලෝ නිදහස් කරන්නේ නැහැ. ඔය අතරේ දේශීය කිරි නිෂ්පාදකයෝ ඇතැම් වෙලාවට කියන දෙයක් තමයි වීරසුරි මහත්මයා මේ පිටි කිලෝ එකක් හදන්න දියර කිරි වැය වෙන ප්‍රමාණය ගත්තට පස්සේ දැන් මේ ගෙන්වන පිටි කිරි වල සම්පූර්ණ කිරිම නෙමෙයි වෙන දේවල් අඩංගු නිසා තමයි මෙහෙම කරන්නේ. නැත්තම් මේක කරන්න බෑ. පිටි කිලෝ එකක් හදන්න යන දියර කිරි ප්‍රමාණය ගත්තාම මෙහෙම කරන්න බෑ මේක පාඩුයි කියලා. ඔව් දියර කිරි ලීටර් 8ක් යනවා. මම ඉස්සර කිව්වා දියර කිරි ලීටර් 8ක් යනවා කිරි කිලෝ එකක් කරන්න. මම නම් යෝජනා කරන්නේ දේශීය නිෂ්පාදනය කරන හයිලන්ඩ් පැලවත් එකට මේක පවුඩර් කරන්න සෑහෙන වියදමක් මේකට දරන්න ඕනේ. විදුලි බලයට මේ 87ක් තියෙන වතුර ප්‍රමාණය වාෂ්ප කරන්න. මේක දියර කිරි වශයෙන් බෙදා හැරීමේ ක්‍රමයක් හදනවා නම් ඉස්සර ඒක ක්‍රමයේ තිබුණා. දැන් අපි ඉන්න ප්‍රදේශයේ වුණත් නාරාහෙන් පිට දීච්ච මිල්කෝ ආයතනයෙන් ඒ බයිසිකලේ බැඳගෙන කෑන් එක කරා යනවා. අපිට ඕන කරන කිරි ටික අපි ගන්නවා. අත්තා කරලා ලීටරයක් ඕන ලීටර වොන්ද. දැන් මේක දේශීය වශයෙන් නිපදවන එක ලංකාවේ තියෙන දැන් පාරවල් වල දිනුතාවය නිසා ඕනම තැනකට පැය 6ක් ඇතුළත යන්න පුළුවන්. ඒතකොට ඒ තත්ත්වයේ තියෙද්දි දියර කිරි වලින්ම ඒව ලබා දෙනවා නම් අර යන වියදම පැකට් කරන්න යන වියදම ඇතුළු වියදම ඒවට ඒ වැඩිම වියදමක් කියන්නේ මේ ස්ප්‍රේ ඩ්‍රයිඩ් කියන ක්‍රමයට යන විදුලියට. ඉතින් අපි ඒක පරිසරයටත් හිතකාමී වෙනවා ඒ විදිහට දෙයක් කරන්න පුළුවන් නම්. හොඳයි. දැන් මට කියන්නකෝ මේ කතා බහෙන් තේරෙන ආකාරයට ඔබතුමාගේ මේ අද අපි මුණ ගැහුණට මෙහෙම ඕනතරම් මේ මාධ්‍ය සාකච්ඡාවල අදහස් දැක්වීම පහුගිය ටිකේම ඔබතුමා ටීවී එකේ හැමතිස්සෙම ඉන්නවා. දැන් මේ පිටිකිරි ප්‍රශ්නෙත් එක්ක ඔබ අදහස් දක්වනවා. මේ හැමතැනදීම දැනිච්ච දේවල් එක්ක මේ පාඩු පිටද කරගෙන යන්නේ ඔබ. ඔව් ඇත්තෙන්ම මුල් මාස ගානක් පාඩු මේ කිරිපිටි මේ කිරිපිටි කර්මාන්තයේ එදිය සිටින හැම එක්කෙනාම පසුගිය අවුරුදු 5ක් අරගෙන වල උපරිම මේකේ මිල සකස් කරලා තියෙන්නේ පාරිභෝගික අධිකාරියෙන් උපරිම ලාභය 4%යි. දැන් අපි පහුගිය ටිකේ 30ක විතර පාඩුවට වික්කේ 124. මේ අවුරුදු 5ක සංඛ්‍යාලේඛන අරගෙන බැලුවාම accounts අරගෙන බැලුවාම අවුරුදු 5 ඇවරේජ් එක අපි 3%ක් ළඟා කරගෙන තියෙන බොහොම අමාරුයි. අවුරුදු 5ට ඇවරේජ් එක අපි තුන් 3%යි. ඒතර ආයෝජනය බැලුවොත් මේ කිරි කර්මාන්තයේ මේ ෆැක්ටරියක් දාලා මැෂින් ගෙනල්ලා මේ මිලියන 600ක් විතර යනවා. ඉතින් මිලියන 600ක් ආයෝජනය කළා 3% අරගෙන වැඩක් නැහැ. නමුත් අපි දැන් වෙලා තියෙන ආයෝජන කර මැෂින් වලට කරන්න දෙයක්වත් නැහැ. මිනිස්සු ඉන්නවා අපි ළඟ වැඩ කරන මේ කර්මාන්තයේම අදාළ 5000 ගාණක් විතර වැඩ කරන පවුල් 5000 ගාණක් ජීවත් වෙනවා. එතකොට අපිට ලාභ හරි පාඩු හරි ඒක අපවත්වාගෙන යන්න වෙනවා. අර පහුගිය ටිකේ අර්බුදයක් තිබුණේ හිඟයක් ඇති වුණේ. හිඟයක් ඇති වෙන්නේ ප්‍රධාන හේතුව සැපයීම අඩු වුණාම. සැපයීම අඩු වෙන හේතු දෙකක් තියෙනවා. කෘෂි භෝග නම් එක්ක ගම් වතුරක් එන්න ඕන නියඟයක් එන්න ඕන. නිෂ්පාදනය කරන දෙයක් නම් ඒ නිෂ්පාදනයේ වියදමවත් කවර් වෙන්නේ නැත්නම් වෙළඳ පොළට බඩු වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි උනේ. මොකද දැන් කිරි කියන එක බිස්කට් කේක් ආරම හදනවා වගේ නෙවෙයි. ඒක නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය එකතු කරලා හදන එක නෙවෙයිනේ. කිරියට හදන්න අනිවාර්යයෙන්ම හරකට පැටියක් හම්බ වෙන්න ඕනේ කිරි දෙන්නට. ඒ පැටවුන්ගේ හම්බ වෙන ඒ කිරි ටික තමයි අපි අරගෙන එහෙම විදියට කරන්නේ. ඔය පහුගිය දවස්වල මේ මම මුලින් අහපු ප්‍රශ්නේ නිදහස් කරගෙනද කියන එකනේ කන්ටේනර් වල තිබිච්ච පිටි දැන් මේ වෙනකොට නිදහස් නේ වෙලදපොට නිකුත් වෙනවද කියන එකද? එතනත් යම් මතයක් පැතර ගියා විරුසුරු මහත්මයා මේ ඩොලර් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඩොලර් දැන් මොකද මහබැංකුව අධිපතිතුමා කරන ඩොලර් නිකුත් කරනවා නිකුත් කරලා තියෙන්නේ කියලා මෙතන මේ ගාන වැඩි වෙනකන් තමයි මේගොල්ලෝ ඉන්නේ කල් මරනවා කියලා චෝදනාවක් ආවා ඔබතුමා. ඔව් ඇත්තෙන්ම ඉතින් ඒක තමයි සිදුවීම. රුපියල් 350ක පාඩුවට ගියාම අපිට බිල්පත් මුකුත් ගෙවා ගන්න බැරුණ බැංකුව වලින්. ඊට පස්සේ අපිට වරාය තියෙන ටික ක්ලියර් කරගන්න බැරි වුණා ඩොලර් නැත් ගන්න හිඳ. ඉතින් ඒක
හින්දා හැම එක්කෙනෙක්ම ප්‍රමාණයක් විතරයි වෙළඳපොළට නිකුත් කරේ. මොකද රුපියල් 350ක පාඩුවක් කියලා කියන්නේ මේ ආයතන පහම අරගෙන බැලුවොත් එහෙම රුපියල් මිලියන 1050ක් මාසෙකට පාඩු ලබනවා. රුපියල් 350 ගානේ ටොන් 7000ක් විකුණුවා. ඉතින් මේ පාඩුව අවම කරගන්න අපි ඒ විදිහට හරි ගැස්සලා දුන්නා. දැන් අපි ඒ වෙනුවට වෙළඳ පොළට දැම්ම වෙනත් බඩු පියෝඩෙල් නමින්. ඉතින් ඒවත් වෙළඳ පොලේ සෑහෙන්න ජනප්‍රියතාවයටපත් වුණා. මොකද ඇත්තෙන්ම මේ කිරි හිඟය මඩ පවත්තන් දවසකට මං කිව්වා කිරි කිලෝ 1,40000 මිනිස්සු භාවිතා කරනවා. හොඳයි අපි තවදුරටත් කතා බහ කරගෙන යමු මේ කාරණා මේ වෙලාවේ හරිම වැදගත් මාතෘකාවක් අපි මේ ඉන්නේ අපි කතා කරමින් ඉන්නේ පියෝඩෙල් සමාගමේ සභාපති ඒ වගේම ආර්යකිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහත්මයාත් එක්ක කෙටි විරාමයක් අරගෙන එතකන් තේ එකක් බොන්නත් පුළුවන් ඔබට. අද අපේ මාතෘකාව කිරිපිටි සාකච්ඡා කරමින් ඉන්නේ පියෝඩෙල් සමාගමේ සභාපති ආර්යකිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහත්මයාත් එක්ක කියාගෙන ආපු අන්තිම කාරණාත් එක්ක මට ආයෙත් අහන්නම හිතෙන්නේ දැන් ඔබතුමන්ලා මේ දරන උත්සාහයයි මේ වසර ගානක කැපකිරීම මේ සියල්ලත් එක්ක පාඩුත් වෙනවා නම් හරි හමං ලාභෙකුත් නැත්තම් මිනිසුන්ගෙන් බැනුනුත් අහන්න වෙනවා ප්‍රශ්න ගොඩකට මුණ දෙන්නත් වෙනවා මොකටද මේක කරගෙන යන්නේ වෙන ව්‍යාපාරයකට විතන් වෙන්න බෑ. ඇත්තටම අපි වෙන ව්‍යාපාර කරනවා මේ කිරි සමාගම් කරන කට්ටිය හැබැයි ලාභ නැති හින්දා ඒගොල්ලෝ ඒව ඩයිවර්සිෆයි කරලා තිනවා වෙන ව්‍යාපාර වලට කරනවා. දැන් අපේ ව්‍යාපාරයට චොක්ලට් අපි මේ කිරි පිටි පියෝඩෙල් එක අපි කොරියාවට ඇමරිකාවට ජපානයට ඒ වගේ රටවල් වලට යවනවා. ඉතින් අපි බලන්නේ අපිට කොහොම හරි මේ විදේශ විනිමය හොයාගෙන අවශ්‍ය කරන බඩු ටික ගෙන්න ගන්න විදේශ විනිමය අපිටම හොයාගන්න මාර්තු වෙනකොට අපි දැන් කෘෂි භෝග වශයෙන් තියෙන ඩෙසිකේටඩ් හාල් ගම්බිරිස් ඒවා ඔක්කොම යවනවා. ඉතින් මේ කිරි කර්මාන්තයේ වෙලා තියෙන්නේ ඔබතුමා අහුවා වගේ දේශීය වශයෙන් ඇයි ස්වයං පෝෂිත කරන්න බැරි කියන එක. එතෙන්ම මේක හරි සංකීර්ණ සංවේදී ප්‍රශ්නයක්. එතකොට දේශීය වශයෙන් අපි බැලුවොත් එහෙම දේශීය වශයෙන් අපිට කිරි පෝෂණය කරන කිරි වලින් ස්වයං පෝෂිත වෙන්න කිරි හරක් 10,000ක් අපි ළඟ ඉන්න ඕනේ. එතකොට මේ 10,000ට තන භූමි තියෙන්න ඕනේ කන්න බොන්න දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දැනට පහතරට ගන්න කිරි ලීටර් 3යි 4යි කඳුකරේ අඹේ වෙල වගේ ෆාම් එක කිරි ලීටර් 28ක් ගන්නවා ටික දෙනේ හරක් ඉන්නේ. එතකොට මේ හරක් 10,000ක් කියන්නේ අවුරුද්දකට පැටවු 10,000ක් හම්බ වෙන්න ඕනේ. පැටවු 10,000ක් හම්බ වුණාම තමයි අපි ස්වයං පෝෂිත වෙන්නේ මේ කිරි වලින්. එතකොට මේ පැටවු 10,000 ගානේ අපි පැටවු දාන්නේ අවුරුදු 4 ඉඳන් 3මාර 4 ඉඳන් අවුරුදු 11 වෙනකන් විතරයි. එතකොට මේ සත්තු ජීවත් වෙනවා අවුරුදු 16ක් 17ක්. එතකොට ඉස්සර මට මගේ 1977 මුලින්ම සේවයට පැමිණෙන්නේ මගේ අම්මගේ මාමලගේ කම්පැනි මෙලිබන් ඒ ආයතනයේ. එතකොට ඒ ආයතනයේ තිබුණා කිරිපට්ටි. එතකොට ඒ කිරි වලින් ඒගොල්ලෝ කරන්නේ ඒක බලපොකුණ කොස්වත්තේ තිබුණා. ඒගොල්ලෝ කරන්නේ කිරි අරගෙන උදේට 4:00 5 වෙනකොට අරගෙන ඉවරලා හෝටල් වලට ගෙනියනවා මෙලිබන් හෝටල් වලට ගෙනියනවා ඊටු ටික බිස්කට් හදන්න ගේනවා. ඉතින් ඊට පස්සේ මේ හරක් වයසට ගියාම කිරි අරන් ඉවරුනහම පොල් ගහවෙල කුරුණෑගල මාතලේ වතු තිබුණා ඒ සමාගමට අයිති. ඒ සමාගමට අයිති වතු වලට ගිහින් දානවා ස්වභාවික මරණයක් වෙනකම්. එතකොට ඒ ආකාරයට තමයි ගියේ. දැන් 1977 දී වණ්ඩාරනායක මෙතනින් 77 ඉස්සෙල්ලා ඒ වතු ජනසතු කරා අක්කර 800 700 තීච්ච අක්කර 50ට බැස්සුවා. දැන් එහෙම ඉඩ කඩක් නැහැ මේ සත්තු ගිහිලා දාන්න නිකන් මේ උන්ට ස්වභාවික මරණයක් දක්වා ජීවත් වෙන්න. ඉතින් එතකොට දේශීය වශයෙන් ලෝකේ හැමතැනම කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම අයර්ලන්තේ නෙදර්ලන්තේ ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ මම මේ හැම රටකම මේවා අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 15ක් 20ක් තිස්සේ ඇවිදිනවා. මේ කිසිම හැම රටක්ම මේකෙන් ආදායම ලබන්නේ 50% කිරි වලින් 50% මස් වලින්. ලංකාව බෞද්ධ රාජ්‍යයක්. එතකොට අපි බෞද්ධයෝ මස් කන්නේ නැහැ. අපේ ජගාගමතුමත් යෝජනා කළ තුන සතුන් මැරීම නවත්තන්න කියලා කිරි දෙනු. පැහැදිලිවම. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයකදී දැන් කිරි හරක් 10,000ක් පැටව හම්බ වෙනකොට අවුරුදු 7ක් වූ දානවා නම් පැටව 70,000ක් හම්බ වෙනවා. එතකොට අවුරුදු 3ට 4ට වෙන සතාත් ආපහු පැටව දානවා. ඒ විදිහට ගියොත් එහෙම අවුරුදු 8ක් යනකොට ලංකාව ඇතුලේ කිරි හරක් ලක්ෂ 100ක් ඒ කියන්නේ මිලියන 10ක් ඉන්නවා.
ඒ ඔය ක්‍රමයේ ගියොත් අවුරුදු 14ක් යනකොට ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයකට සමාන ප්‍රමාණයකට කිරිහරක් ඉන්නවා. අපි මොකද අපි මරන්නේ නැති නිසා. සතුන්ට මස් වලට මිනිස්සු විකුණන්නේ නැති හින්දා. ඔබ ඔය ආපු කාරණාවත් එක්ක මම මෙහෙම දෙයක් අහනවා. දැන් මේ කිරි නිෂ්පාදනයම දැන් ඔබ පිළිතුරු දෙන්නේ මේ කිරි නිෂ්පාදනය වැඩි කරලා ලංකාවේ කිරි ගොවීන් දිරිමත් කරලා කිරි නිෂ්පාදනය වැඩි කරලා ඒ තුලින් අමුද්‍රව්‍ය සපයගෙන අපිට බැරිද මේ නිෂ්පාදනය කරන්න? එතකොට කොස්ට් එක මේකේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. මේ ආදී කාරණා අපේ රටටත් හොඳයි, අපේ කිරි ගොවීන්ටත් හොඳයි. මේ ඔක්කොටම හොඳයි කියන තත්ත්වයේ උඩ ඔබ යම් පිළිතුරක් දෙනවා. හරි. අපි ඒක සාධාරණ පිළිතුරක් විදිහට ගමුකෝ. එමනම් ඇයි ඉන්දියාව වගේ රටවල් දැන් ඉන්දියාවේ Hindu ආගම මේ සියල්ලේ බලපෑමත් එක්ක ගව ගහතන සම්පූර්ණයෙන්ම හෙලා දකින රටක් ප්‍රතික්ෂේප කරනවා. එහෙමත් තියෙද්දී ඉන්දියාව දේශීය දියර කිරි වලින් යැපෙනවා නම් ඇයි අපේ රටවල් වල ඒ තත්ත්වය ප්‍රවර්ධනය නොකරන්නේ? අපේ රටවල අපිට එතනට එන්න බැරි. සහ මේකට මම තව කාරණාවක් එකතු කරන්න කැමතියි. ජනතාව අතර තියෙන තව මතයක් මේක විරුසුරි මහත්මයා. අර කියන රටවල් වල ඔය පිටි ටික ගෙන්වන රටවල් වල පවා ප්‍රතික්ෂේප කරන දෙයක් තමයි අපි මේ ගෙන්නන්නේ කියලත් යම් අය අතර මතයක් තියෙනවා. මේ ටිකට පිළිතුරක් දෙන්න. ඔබතුමා ඉස්සෙල්ලාම අහපු ප්‍රශ්නේ තමයි මොකද දේශීය වශයෙන් කිරි කෙටියෙන්ම කිව්වොත් එහෙම දැන් අපි මේ තියෙන ආගමික සමාජීය යම් කාරණාත් එක්ක ඇයි ඉන්දියාවට පුළුවන් නම් අපිට බැරි කියලා. ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 65 ගුණයක් විශාලයි. ඒකට විශාල භූමි භාගයක් තියෙන සතුන්ට එන්නවා. මම හැම වසරේකම යනවා වරණැසේ ඉඳන් බුද්ධගයාවට යන්න පැය 11ක් යනවා. මේ පැය 11 යන්නේ මොකද යන වේගය කිලෝමීටර් 20ට 22ට සීමා වෙනවා. මොකද හැම පාරකම හරක්. මේගොල්ලෝ කිරි නිෂ්පාදනය කළේ වුණා මේ හරක් අතාරිනවා. අතාරියාම අයාලේ ඇවිදලා ගිහිල්ලා මට මතකයි ඉස්සරත් අපේ ගම්පැති වලත් එහෙමයි තිබුණේ. අයාලේ ඇවිදලා ගිහිල්ලා කොහේ හරි තනකොළ ටිකක් කාලා ਉਹ ජීවත් වෙනවා. ඊට අමතරව ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය ඉන්නවා මිලියන 204ක්. ඒ 203ක් හරි 204ක් හරි. ඒතකොට මේ මුස්ලිම් ජනතාව ඒගොල්ලන්ගේ පාරිභෝජනයට සත්තු ගන්නවා. ඊට පස්සේ දැන් ඔය එක එක උත්සව තියෙනවා ඒගොල්ලන්ගේ මුස්ලිම් ආගම් වල. ඒතකොට හරක් ලක්ෂ ගණන් මිලියන ගණන් මරනවා ඒගොල්ලෝ. ඉතින් ඒ ඉන්දියාවේ තියෙන සංකල්පය කරන්න බැරි වෙලා තියෙන්නේ අපිට. ඉන්දියාවේ තියෙන විශාල භූමි භාගයක් තියෙනවා. දැන් අපිට පුළුවන් නම් අපි දැන් හරක් මිලියනයක් අපි හදලා කිරි වලින් ස්වයංපෝෂිත කරලා මේ හරක් කිරි ඉවර වුණාමයි පිරිමි සත්තුයි අපේ රාජ්‍ය වැවිලි සංස්ථාව උසවසම ජනවසම කියලා තිබුණානේ. මේ වගේ ඒවට ඒ කිරි ටික හරක් ටික ඒවට දාලා ඒකට වත්තත් පෝෂණය වෙනවා. ඒකට හරක්ටත් ජීවත් වෙන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් නැහැ අපේ. එච්චර ලොකු ඉඩක් නැහැ නේ. දැන් තේ වත්තක දාන්න බෑ. තේ දළු ටික කනවා. ඕක දාන්න පුළුවන් පොල් වත්තක විතරයි. පොල් වත්තක එහෙම නැත්නම් රබර් වත්තක ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න දැන් මේ කිරි ගොවියා ශක්තියක් නැහැ. මේ කිරි ගොවියා කිරි වලින් ගන්නකොට දැන් 5-4ට ගන්න කිරි ලීටර් 3යි 4යි. 4ක් ගන්න එක මේක 8ක් කරන්න පුළුවන් හොඳට කන්න බොන්න දුන්නොත්. දැන් මේ 4ක් ගන්න අවස්ථාවේදී ආ කිරි ලීටරයක් ගෙදර පාවිච්චියට ගන්නවා. ඊටු ලීටර් 3 විකුණනවා. රුපියල් 100 ගානක් කරනවා. රුපියල් 300ක් යාට හම්බ වෙනවා. එතකොට රුපියල් 300ක් හම්බ වුණාම එයාට කරකට කන්න දෙන්න තනකොළ මිටි තුනටම රුපියල් 300ක් යනවා. පුන්නක් වල රුපියල් 200ක් යනවා. රුපියල් 500ක් වියදම් කළා තමයි 300ක් ගන්න. එතකොට මේ හින්දා තමයි මේ කිරි ගොවීන් ඊටාම අසරණ වෙන්නේ හැමදාම. මොකද මේක කර්මාන්තයක් විදිහට කරගෙන යන්න ලංකාවේ තියෙන සංස්කෘතිය අනුව බෑ. කර්මාන්තයක් විදිහට කරගෙන යනවා නම් අපිට පන්සිල් පද පහේ පළවෙනි පන්සිල් පදේ ගැන හිතන්නත් බැරුව යනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී කිසිම කෙනෙක් මම හිතන්නේ මම ඉස්සෙල්ලා හිටපු ආයතනේ මම ඔබතුමාට කිව්වා. මම වැඩසටහන පටන් ගත්තා අවුරුදු 10ට කිරිහරක් 3620ක් නිදහස් කරා. මරණයට කැප මේ හැම මරණයට කැපෙච්ච හරකෙක්ම මස් කඩේට ඇවිල්ලා තියෙන්නේ එක්ක බඩේ පැටියෙක් එහෙම නැත්නම් පැටියත් එක්ක. මොකද රුපියල් 90000කට 95000කට තමයි ඒගොල්ලෝ විකුණුවේ. මොකද මේකට හැම මාසෙම අපි හරක් 25ක් 30ක් නිදහස් කරනවා. එතකොට ඇයි ඒ කරන්නේ මේක පැටිය හම්බුනම ගාන වැඩියෙන් ගන්න ඕනේ ද විකුණනවා. ඉතින් මේවැනි සංකල්ප ත්‍යාග තියෙන රටක සංස්කෘතිය තියෙන රටක මොකද ඔබතුමාටම උදාහරණයක් වශයෙන් කියන මේ සාකච්ඡාව ඊට අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරා ඒ ලංකාව ස්වයංපෝෂිත ගන්න බැරි කියලා. එතකොට එක මහත්මයෙක් එතන ඉඳන් කිව්වා අපේ ගංගාරාමේ මෙතන ළඟ තියෙන ගංගාරාමේ ලොකු හාමුදුරුවෝ හිටියා. මේ
හරක් අපි කිරි අරන් ඉවරුනහමයි පිරිමි සත්තුයි අපි පාකිස්තානයට එක්ස්පෝර්ට් කරමු කියලා. ඒකට හාමුදුරුවෝ ඉඳන් කිව්වා කොහොමද එක්ස්පෝර්ට් කරන්නේ? පන්සිල් පද පහේ පළවෙනි පන්සිල් පදේ අපි හිතාමතා එක්ස්පෝර්ට් කරත් මරන්න එකයි අපි මැරුවත් එක. මේ දේ කරන්න එපා. මේ දේ අපි ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සංස්කෘතියක් තියෙන රටක මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. ඉස්සර වගේ ලොකු අක්කර දහස් ගණන් තියෙන ඉඩක් නැහැ නේ. දැන් ඒ අතරේ රාජ්‍ය අවධානය පශු සම්පත් අමාත්‍ය මේ ආදී අවධානය යොමු වෙනවා ලංකාවේ තෘණ භූමි වැඩි කිරීම පිළිබඳව. ඒතර දේශීය කිරි කර්මාන්ත ඉහළ නැංවීම පිළිබඳව එම ලොකු අවධානයක් යොමු වෙලා දැන් කටයුතු ආරම්භ කරලා තිනවා අප දන්නා තරමින්. මේ තත්ත්වය එතකොට අනාගතයේ කොහොම බලපෑම් කරාවිද? එක පැත්තකින් දේශීය දියර කිරි පානයට යොමු වීමේ යම් ප්‍රවණතාවයකුත් අපිට දැන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක සිදුවිය යුතු කාරණාවක්. ඒක ඔබේ කර්මාන්තයට එතකොට බලපාන. නෑ අපේ කර්මාන්තයට බලපාන්නේ නැහැ. මොකද හේතුව අපි කැමති විදේශීය රටවල් වලට සල්ලි යවලා මේ කිරි පිටි ගෙනල්ලා මෙතන ලංකාවට කිරි පිටි වලට දවසකට ඩොලර් මිලියන එකක් ඕනේ. මාසෙකට මිලියන 30යි. පාම් පිටි වලට මිලියන 30ක් ඕනේ දවසකට මිලියන 1යි. සීනි වලට එහා සමාන මිලක් ඕනේ මිලියන. ඉතින්කොට දැන් අපි බලන්න සාමාන්‍යයෙන් දෛනික ජීවිතය ගත කරන කෙනෙකුට දැන් ඔබතුමයි මමයි දෙන්න බත් එකක් කනවා මාළුයි එළවලු එක. අර අඩු ආදායම් ලාභ්‍ය මොනවද කරන්නේ? පාම් භාගයයි පරිප්පු එකයි පේන්ටියයි. එතකොට මේ තුනම ඩොලර්නේ. පානුත් ඩොලර්, ඒකට දාන ඊස්ටුත් ඩොලර්, ඊට පස්සේ පරිප්පු ඩොලර්, සීනි ඩොලර්, තේකට තියෙන රුපියල් 2ක තේකොළ විතරයි. එතකොට දැන් අපිගේ ආදායම හැටියට අපි පත් කාලයක ජීවත් වෙනවා. නමුත් මේ රටාව වෙනස් කරන දැන් කිරි වලට ආදේශකයක් නැහැ. එතකොට දැන් පාන් වලට ආදේශ තියෙනවා හාල් වලින් රට ස්වයංපෝෂිතයි. කඩල කවුපි මුංගට ඔක්කොම තියෙනවා රට ඇතුලේ. එතකොට අල බතල මඤ්ඤොක්ක තියෙනවා. ඉතින් මිනිස්සුගේ ආහාර රටාව වෙනස් කරගන්නකොට මේ ඩොලර් වියදම් යන එළියට යන එක අඩු කරන්න පුළුවන්. ඊට අමතරව තමයි දැන් මේ කිරි කියන එක උදේට නැගිට්ටාම පොඩි ළමයාගේ ඉඳන් වයසට යන එක්කෙනා දක්වා බොනවා. ඒකට අපිට මේක ඔබතුමා කිය විදිහට සම්පෝෂිත කරලා ඒ විදිහට ඉතුරු වෙන හරක් ටික කිරි හරක් ඉවරුණා කිරි අරන් ඉවරුණාට පස්සේ ඒ අය සංරක්ෂණය කරන්න අනාථාගාර වගේ එහෙම නැත්නම් ඒවට කියන්නේ එහෙම නේද කියන්නේ? දැන් ඒ වගේ ඕෆනේජ් රැක බලා ගන්න ඒ රජයේ තියෙන ලොකු වතු වලට රබර් වතු ඒ වගේ වතු වලට දාලා එහෙම කරනවා නම් ඒක සංවිධානයක් විදිහට මෙන්න මේ අවුරුදු 10 ඉවරුනහම කිරි අරක් ටික මේ වත්තට යනවා ඔක්කොම ඒ වත්තේ පෝෂණය තියාගෙන ඉතින් කාල බිල ස්වභාවික මරණයක් දක්වා ඉන්නවා. එහෙම දෙයක් කරනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ මේකට. හිග වෙලා ගණන් වැඩි වෙලා ජනතාවද ඒ ගැන ඔබ බලනවා ඇතිනේ වෙළඳපළ තත්ත්වය කොහොමද කියලා ජනතාව මේ නැතිද අන්තික අපි දකිනවා මේ සමාජ මාධ්‍යම ඇසුරු කරද්දී දකිනවා ඇයි පිටිකිරි බොන්නේ බොන්නකො කැඳ වීදුරුවක් උදේට බොන්නකො ඔද වතුර වීදුරුවක් බිව්වත් ඇතිනේ කියලා යම් ප්‍රවණතා රැලි මත ප්‍රචාරය වෙමින් තියෙනවා දැන් මේ වෙලාවේ. ඒක පාඩු නැද්ද මේ තත්ත්වය? ඒක ඇත්තෙම මෙහෙමයි. අපි හිතනවා අපි කවුරුත් දන්න දෙයක් තමයි කැඳ එකක් බිව්වම හොඳ පෝෂ්‍යදායක ගුණයක් ලැබෙනවා කියලා. නමුත් අපි පුරුදු වෙලා තියෙන පුරුදු රටාවක් තියෙනවනේ අපි කෑම රටාවක් තියෙනවා. ඒ රටාව අනුව අපි දැන් අද උදේ නැගිට්ටාම මමත් එහෙමයි. උදේ නැගිටලා ගියාම තේ කෝපියකට කිරි දෙකක් දාගෙන හැඳි දෙකක් තුනක් දාගෙන තමයි කිරි එකක් හදාගෙන බොන්නේ. මේක පහසුවටත් ලේසියටත් මිනිසුන්ට පාරම්පරිකව දැන් පුරුදු වෙලා. ඒක ක්‍රමානුකූලව දේශීය වෛද්‍ය ආයතන වලින් මිනිසුන්ට දැනුවත් කරන්න ඕනේ පෝෂ්‍ය ගුණය වැඩියෙන් ලබා ගන්න දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය කරන විටමින් සහ ප්‍රෝටීන් වර්ග ලබා ගන්න මේ වගේ කැඳ වීදුරුවක් බොන්න කියලා. නමුත් අර කිරි කියන එක පහසුවට මිනිසුන්ට කරගන්න පුළුවන් හින්දායි රස හින්දායි මේ කිරි වලට පුරුදු වෙලා තියෙනවා ඒකයි. හොඳයි. ඒ එක්කම දැන් මේ අපි බොහොම විවෘත සාකච්ඡාවක මේ ඉන්නේ පියෝඩෙල් සමාගමේ සභාපතිතුමා ඒ වගේම ආර්යකිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහත්මයාත් එක්ක මේ මුවාවරණ එහෙම පැලදලා තියෙන නිසා විටින් විට මායේ මතක් කිරීම කරන්නත් ඒක එහෙම නැත්නම් ඔබතුමාව දැන් දැක්කා මේ පහුගිය දිනවල විශේෂයෙන්ම ජනතාව ඒක යාලියත් කියන්න ඕනේ මේ ජනතාව අතරට ඔබ ගියා ඔබේ අදහස් දැක්කා ඒ පිළිබඳ මතවාද සමාජය තුළ ඇතුණා මේ සියල්ලත් එක්ක ඊළඟට අප මාධ්‍ය ආයතනයක් විදිහට ඉන්නවා බොහොම විවෘත තැනක මම මේ ඊළඟට අහන්න යන කාරණාව මම හිතනවා පාලනාධිකාරිය මා දන්නා තරමින් බොහොම විවෘතව මේ සාකච්ඡාව කරගෙන යනකොට කැමති අපි මේ කතා කරන්නේ ජනතාව වෙන නිසා මේක සාමාන්‍යයෙන් වෙනත් තැනක නොඅහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සූති ඒ ලබා දීලා තියෙන අවස්ථාවට ස්වාධීනව අදහස් දක්වන්න විමසන්න දීලා තියෙන අවස්ථාවට ඒට හිස නමමින් මම මේ කාරණාව අහන්නේ.
ප්‍රචාරණය සඳහා ලොකු වියදමක් දරනවා මේ කර්මාන්තය තුළ ප්‍රවර්ධන කටයුතු සඳහා. ඊළඟට ඇසුරුම් කරණය සඳහා ලොකු වියදමක් දානවා. මේ ප්‍රචාරණය අපේ මාධ්‍ය ආයතන හරහා තමයි මේ ප්‍රචාරණය බොහෝ වෙලාවට වෙන්නේ. ජනතාව අහන ප්‍රශ්නයක් තියෙනවා වීරසූරිය මහත්මයා. මේ වියදම් ටික අඩු කරලා හරි අඩු ගන්නට පිටි ටික දෙන්නකෝ කොහොමත් කිරිපිටියක බොනවනේ කියලා. ඔව් කොහොමත් කිරිපිටියක ඇත්තම වියදම් අපි අරගෙන බැලුවොත් මීට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලට වඩා 10%ක්වත් අපි වියදම් කරලා නැහැ ප්‍රචාරණ සඳහා. ප්‍රචාරණය කියන එක මේකයි. දැන් දෙයක් නිෂ්පාදනය කරාම දැන් අද ලංකාවේ රට පුරා ජනතාව 20 මිලියන 22ක් ඉන්නවා. මේ 22ට දැන් අපි නිෂ්පාදනය කරන දේ ඔය නිෂ්පාදනය කරන දේ තව ආයතන 5ක් නිෂ්පාදනය කරන දේ ගැන අවබෝධයක් නැහැ. ඒතකොට අවබෝධයක් නැතුව ගියාම දැන් අපි මොනවද නිෂ්පාදනය කරන්න කියලා මිනිසුන්ට අපි ලබා දෙන්න ඕනේ මාධ්‍ය තුලින්. එතකොට ඒක එකම දේ තමයි සුළු වශයෙන් අපි පහුගිය ටිකේම ඔබතුමා දකින්න ඇති පහුගිය මාස 8ේම අපි එහෙම ඇඩ්වර්ටයිස් කරේ නැහැ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් අපි කරේ පියෝඩෙල් එක විතරයි. එතකොට ඒකත් කරේ මේක නව නිෂ්පාදනයක් නිසා නව නිෂ්පාදනයේ තියෙන මොකද්ද මේ අන්තර්ගතය කියලා එක පාරිභෝගිකයට දැනුම් දෙන්න. එහෙම නැතුව මේ සඳහා ලොකු වියදමක් කවුරුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙතන තියෙන ප්‍රචාරක මාධ්‍ය අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාව දැනුවත් කිරීමට මිසක අපිට මේ වෙළඳ පොලේ ඒකාධිකාර රැක ගන්න නෙවෙයි. මොකද මේ කිරිපිටි දැන් ඔබතුමා බලුවාම මේ කිරිපිටි වල මිල වැඩි කියලා. ඔව් ඒක ගිය අවුරුද්දේ ඩොලර් 3ට තිබිච්ච එක දැන් 4.20යි. ප්‍රචාරණය වගේ මම එකතු කරා තව කාරණාද මේ ඇසුරුම් කරන එහෙම ගත්තම අර ඉටි කවර් එකක් දාලා තව පෙට්ටිය එකක් දාලා මේවට ලොකු වියදමක් නේද? ඔව් අනිවාර්යෙන් ලොකු වියදමක් යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රගීත් මේ කිරි පාවිච්චි කරන්නේ අවුරුද්දේ ළමයා ඉඳන් වයසට යන කෙනා. ඒකට මේවා ඊටාම සුපරික්ෂාකාරීව පැක් කරන්න ඕනේ. එතකොට මේ ඇලුෆොයිල් එක ඇතුලේ තියෙන එක ඒකේ තියෙනවා ලේයර් 3ක්. එකක් මිලිමීටර් 70 මයික්‍රෝන් 70 අනිත් එක මයික්‍රෝන් 12 අනිත් එක මයික්‍රෝන් 20. මේ තියෙන්නේ මේකට නයිට්‍රජන් පැක් කරලා තියෙනවා. මොකද මේකේ පොඩි ප්‍රමාණයක් හරි මොයිස්චර් හරි බැක්ටීරියා එකක් හරි ගියොත් එහෙම මේ බොන දරුවට අසනීපයක් වෙන්න පුළුවන්, බඩේ අමාරුවක් වෙන්න පුළුවන්. මේ අපිට අපේ සමාගම් සපයුම් සමාගම් මේ ඕස්ට්‍රේලියාව නවසීලන්තේ දන්නලා තිනවා. මේක කන්සියුමර් කෙනෙක් පාරිභෝගිකයට යනවා නම් මෙන්න මේ ආකාරයට ඇසුරුම් කළ යුතුයි. ඒතකොට ඇසුරුම් 4කින් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ. ඒ නිසා අපි බය නැතුව අවුරුද්දක් තියන්න පුළුවන් විදිහට තියෙන. අවුරුද්දක් තියෙන්නේ නැහැ වෙනද පොලේ. නමුත් කර්මාන්තශාලාවේ ඔබතුමා ආවිල්ලා බැලුවොත් එහෙම පෙනේ. අර දැන් මේ කොරෝනා වලට අදින සූට් ඇඳගෙන තමයි එදා ඉඳන් ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ඒ තරම් සුපරික්ෂාකාරීව තත්ත්ව පාලනයක් යටතේ තමයි මේ කිරි නිෂ්පාදනය කරන්නේ. මොකද වෙන දේවල් වගේ නෙවෙයිනේ. මොකද දැන් වෙන දෙයක් අපි නිෂ්පාදනය කරනකොට ගෙදර ගෙනහිල්ලා ඒක අපි උණු කරලා මොකක් හරි කරලා බොනවා. දැන් කිරි එක එහෙම නෙවෙයි. කිරි එක තියර සුදු කිරි වලට බොන්න පුළුවන්. එතකොට මේ කිරි කියන නිෂ්පාදනයට යන අධික වියදමක් යනවා. හොඳයි. අපිට තියෙන කාල වේලාව අවසానයි. නමුත් අවසානයේ තනි වචනෙන් පිළිතුරක් පුළුවන් නම් දෙන්න මේක නෙමෙයි වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ හිගය පිළිබඳව දැන් නිදහස් කරගත්තා කිව්වා. මේ දින කීපය ඇතුළත මේ හිග තත්ත්වය වෙනස් වේද? වෙළඳපොලේ අත්‍යවශ්‍ය අතිතරම් කිරිපිටි ගන්න තියෙද? මොකද? ඔව් අනිවාර්යයෙන්ම. ඊයේ ඉඳන් ඊයේ උදේ 8 ඉඳන් අපි නිදහස් කරා. අනිත් සමාගම්වලුත් මම විමසලා බැලුවා. ඒ සමාගම්වලුත් වෙළඳපොළ නිදහස් කරලා තිනවා. මේ අද අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට මේ රට වටියේම තියෙන වෙළඳ සැල් වලට වෙළඳ සැල් ජාලේ වෙළඳ සැල් 1,40,000 කිරිපිටි විකුණනවා. ඒ 1,40,000 බොහෝ දුරට මේ සුමානය ඇතුළතදී රටේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් වෙනවා. සූතිවන්ත වෙනවා පියෝඩෙල් සමාගමේ සභාපති වගේම ආර්යකිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහත්මයාට එතුමන් එක්ක කාරණා ගණනාවක් පිළිබඳව මේ පිටිකිරි ගැන ඔබට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන පොඩි වෙලාවක් ඇතුළත ගොඩක් දේ අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. ආයුබෝවන් ඔබතුමාට අපි නැවත දවසක මුණ ගැහෙමු. ඒ වගේම ඔබෙන් සමුගන්නේ අලිත් හෙට උදේ හමු වුණ බලාපොරොත්තු වෙන තෙක් සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.